අයිබෝන් සියලු දෙනාටම ඔබ දන්නවා මෙවර 2020 උසස් පෙළ විභාගයේ මේ වෙනකොට යම් යම් ප්‍රශ්න පත්‍ර වලට සිසුන් මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි වාණිජ්‍ය විෂය ධාරාවේ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් වලට ඔබ පෙනී සිට තියෙනවා මේ වෙද්දි. ඉතින් මගේ විෂය මම ප්‍රධාන වශයෙන් ඔබට ගෙන ආපු ගිණුම් කරන විෂය පිළිබඳව කතා කරද්දී දැන් මේවර නම් 27 වෙනිදා සහ 31 වෙනිදා පැවැත්වෙන්න නියමිතයි. ඉතින් මේ වෙනකොට ඔබ සූදානම් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වෙනුවෙන් යම්කිසි සහයෝගයක් දැක්වීම උදෙසා ඔබ දන්නවා මම විසින් මීට කලින් ඉදිරිපත් කළ තියෙන විභාග වලදී කොහොමද සාර්ථක වෙන්නේ, මොනවද අපි අනුගමනය කරන්න ඕන ටෙක්නික්ස් නේද, මොනවද ෂෝට්කට්ස්, ඒ ක්‍රමවේද මොනවද කියන එක දිහා බලලා අපි කතා කරනකොට ඔබ දන්නවා මම ඔබට කිව්වා ඔබේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර යම්කිසි විශ්ලේෂණයකට භාජනය කරලා බලන්න. හරි, ඒ තුලින් ඔබ ප්‍රෙඩික්ට් කරන්න. නැත්නම් ඔබ ඒ තුලින් පුරෝකථනය කරන්න ඔබේ විභාගයේදී මොන වගේ ප්‍රශ්න ඔබට ලැබෙයිද කියලා. ඉතින් මම අද දවසේදී මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5ක ඔබේ ප්‍රශ්නයට නගලා තියෙන පාඩම් මොනවද? ඒ වෙනුවෙන් ඔබට ලකුණු කීයක් දීලා තියෙනවද කියන එක ගැනයි. ඉතින් ඒ තුලින් මම ඊට පස්සේ ආපහු වීඩියෝ එකක් දානවා වෙනම ඔබේ 2020 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයට මොන වගේ ප්‍රශ්නයකද මොනවද වඩා වැදගත් පාඩම් වෙන්නේ, ඊට පස්සේ මොනවද ඉහළ සම්භාවිතාවක් තියෙන මොන වගේ පාඩම් වලින් ප්‍රශ්න අහන්නද කියන එක ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් දැනට මේ වීඩියෝ එකෙන් ඔබට මම ගෙනෙන්නේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5ක කොහොමද ප්‍රශ්න ඔබෙන් අහලා තියෙන්නේ, ඒ වෙනුවෙන් ලකුණු කීයක් දීලා තියෙනවද කියන එක ගැන. ඉතින් අපි බලමු කොහොමද ප්‍රශ්න පත්‍රවල මම විශේෂයෙන් මම කතා කරන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙක කොටස. ඔබ දන්නවා පැය 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න 2019 අවුරුද්ද ගත්තොත් ප්‍රශ්න 6ක් ඔබට දීලා ඒකෙන් 5ක් හදන්න තියෙනවා. පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඉතින් අපි බලමු කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා බලන්න. 2019 අවුරුද්ද ගත්තොත් මම මෙතන සරලව ඔබට දැන් මේ බෝඩ් එක මම හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. එතකොට මෙතනදී ගත්තොත් බලන්න 2019 අවුරුද්දේ සහ ඉතින් එහාට කියලා 2015 වෙනකන් ඒ අවුරුදු 2018 17 16 15 ඔය අවුරුදු 4 ප්‍රශ්න වලට දීලා තියෙන ලකුණු ගාන වෙනස් වුණාට යම්කිසි අපි ඒ දිහා බලමු යම්කිසි සම්බන්ධතාවක්, ඒ කියන්නේ යම්කිසි අනුපිළිවෙලක් තියෙනවා මේ ප්‍රශ්න අහලා දින. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ඔබ දන්නවා සමාගම් ගානක් එන්නේ. එතකොට අපි ගත්තොත් 2018 ඉඳන් 2015 වෙනකන් සමාගම් ගානට දීලා තියෙන ලකුණු 20යි. මේ ප්‍රශ්නේ අනිවාර්යයි. එතකොට අපි 2019 ගත්තොත් සමාගම් ගානට දීලා තියෙන ලකුණු 40ක්. එතකොට ඔබ ඒකෙන් අදහස් වෙන්නේ 100න් 40ක් කියන එක. ලකුණු 200න් 40. දැන් මේ බලන්න මම යට එකතු කරලා දෙනවා මොකද කිව්වොත් ප්‍රශ්න පත්‍ර 2018 ඉඳන් 2015 වෙනකන් ලකුණු 100 ප්‍රශ්න පත්‍රේ. හැබැයි 2019ට ආවම ඉතින් ඔබේ 2020 ප්‍රශ්න පත්‍රේ ගොඩක් වෙලාට එහෙම වෙයි. ප්‍රශ්න ගත්තොත් ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. එක ප්‍රශ්නෙට ලකුණු 40ක් හම්බ වෙනවා. එතකොට 5 වැඩි කිරීම 40 කීයද? ලකුණු 200ක්. එතකොට 200ට දීලා තමයි දෙකෙන් බෙදලා 100ෙන් ඔබට ලකුණු දාන්නේ. එහෙනම් අපි සමාගම් ගානට ලකුණු 40ක් දීලා තියෙනවා. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම පළවෙනි ගාන සමාගම් ගානට ලෑස්ති වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් දෙවෙනි ගාන. බලන්න දෙවෙනි ගාන කොහොමද හැදලා තියෙන්නේ කියලා 2019 අවුරුද්දේ ද්‍රව්‍ය පිරිවැය කොටසෙන්. ඔබ දන්නවා අපි පිරිවැය පාඩමේ නේද? පිරිවැය කරන එක ගැන කතා කරනකොට ද්‍රව්‍ය, ශ්‍රමය සහ පොදුකාර්ය පිරිවැය කොටස් තුන කතා කරනවා. එතකොට ද්‍රව්‍ය පිරිවැයට මෙන්න මෙතන දීලා තියෙනවා ලකුණු 16ක බලදැක්වීම. බලන්න ලකුණු 16ක් දීලා තිබෙනවා. මේකේ අනු කොටස අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ එනවා මොකක්ද? පොදුකාර්ය පිරිවැය කොටසෙන්. ඒ කියන්නේ ඔබට එන්නේ පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව සකස් කරලා නේද? පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත, ඒ තුලින් යම් භාණ්ඩයක පුරු නිෂ්පාදන පිරිවැය හොයන්නේ කොහොමද? ඔන්න ඔය කතන්දරේ තමයි මෙතන කතා කරන්නේ. එහෙනම් පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව ඔබ අනිවාර්යෙන්ම ලෑස්තිලා යන්න ඕනේ. ඒ කොටස අනිවාර්යයි. එතකොට ද්‍රව්‍ය පිරිවැයෙන් අහලා තියෙනවා, පොදුකාර්ය පිරිවැයෙන් අහලා තියෙනවා. 2018 අවුරුද්දරාම දෙවෙනි ගාන සකස් වෙන්නේ කොහොමද? ලකුණු 10කට අහලා තියෙනවා දෙවෙනි කොටසේ පළවෙනි අනු කොටස හවුල් ව්‍යාපාර පාඩමෙන් ලකුණු 10ක්. සුපුරුදු පරිදි ආයන්න කොටස පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව ලකුණු 10ක කොටසක්. ඉතින් අපි ආව 2017 වර්ෂයට ඒ වගේම තමයි බලන්න ඒ ස්ට්‍රක්චර් එකම තමයි තියෙන්නේ, ව්‍යුහයමයි හවුල් ව්‍යාපාර පළවෙනි කොටස, දෙවෙනි ප්‍රශ්න පළවෙනි කොටස ලකුණු 10යි, පොදුකාර්ය පිරිවැය විශේෂ පත්‍රිකාවට ලකුණු 10යි. අපි ආව 2016ට බලන්න
ඒ වගේම ලැබිලා තියෙන ප්‍රශ්නාංක 2 හවුල් ව්‍යාපාර කොටස පුංචි බැංකු ණය බැංකු සැසඳුමක් හදන්න තියෙනවා. ඒක අපි චුට්ටක් අමතක කරොත් හවුල් ව්‍යාපාර වලට බර දැමීම වැඩි. හවුල් ව්‍යාපාර සහ පොදුකාර පිළිවෙලේ ලකුණු 10යි 10යි කොටස් දෙක. ඉතින් ඊට පස්සේ අපි බලමු 2015 බලන්න ඒ විදිහමයි ආයන්න කොටස හවුල් ව්‍යාපාර 10යි පොදුකාර පිළිවෙල විශේෂණ පත්‍රිකාවට ලකුණු 10යි. ඔන්න 2018 ඉඳන් 15 වෙනකන් දෙවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ හවුල් ව්‍යාපාර සහ පොදුකාර පිළිවෙල විශේෂණ පත්‍රිකාව. 2019 අවුරුද්දට ආවම චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. ද්‍රව්‍ය පිළිවෙල කොටසක් ඇවිල්ලා තියෙනවා. හවුල් ව්‍යාපාර ගාන වෙන ගානක් විදිහට ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. තුන්වෙනි ගාන බැලුවොත් අපි බලන්න තුන්වෙනි ගානේ ඒක නම් ඇත්තටම අවුරුදු 5ෙම එක හා සමානයි. ගිණුම් කරන සමීකරණය සහ වැරදි නිවැරදි කිරීම පොඩ්ඩක් කොටසක් ඇතුළත් කරලා තියෙනවා. ඔබට ලකුණු 40ක් හම්බ වෙනවා. 2018 අවුරුද්ද ගත්තොත් තුන්වෙනි ගානේ ගිණුම් කරන සමීකරණයමයි ලැබීම් ජර්නලයේ ඊට ඇතුළත් කරලා තියෙනවා. බැංකු සැසඳුම් කැලලකුත් දාලා තියෙනවා. හැබැයි ලකුණු 15යි. ඊට පස්සේ 2017 අවුරුද්දට ආවොත් ගිණුම් කරන සමීකරණයමයි මෙන්න මෙතන චූටි වෙනසක් තියෙනවා. මේ අවුරුදු 5 පුරා ගත්තොත් ගිණුම් කරන සමීකරණ ගාන ඔබට තියෙන්නේ ගනුදෙනු දීලා ඔබට ඒ යම් වගුවක් දීලා තියෙනවා නේද? ඔබ ප්‍රශ්න පත්‍රය බලලා තිනවනේ ඔබ දන්නවා. ඒ ගනුදෙනු ඔබට ඇතුළත් කරන්නයි තියෙන්නේ ධන හෝ ඍණ ආදී වශයෙන් ගිණුම් කරන සමීකරණෙ පැත්තට දාලා හදන්නයි තියෙන්නේ. හැබැයි 2017 අවුරුද්දේ පුංචි වෙනසක් කරලා තියෙනවා. බලන්න ගිණුම් කරන සමීකරණය අහලා තින්නේ ඔබට දැන් ගනුදෙනු ටික දීලා ඔබට ඉලක්කමින් ධන හෝ ඍණ විදිහට දාන්න නෙමෙයි දීලා තියෙන්නේ. ඔබට ඒ ටේබල් එක දීලා නේද? ඒ ගනුදෙනු වල ධනාගය ඍණාගය හරබැර වෙන්නේ කොහාටද කියලා දාලා දීලා ඔබෙන් ගනුදෙනු විස්තර කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඔන්න යම් කිසි වෙනස් කිරීමක් කරලා තියෙනවා එතන. එතන මේ අවුරුදු 5 පුරාවටම 2017 විතරයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු 2020 වර්ෂයේදී යම් කිසි සම්භාවිතාවක් තියෙයි ඒ කොටස විස්තර ඔබෙන් ප්‍රශ්නයට නගන්න. 2016 ගත්තොත් ඒ විදිහමයි ගිණුම් කරන සමීකරණ ලකුණු 15යි 2015 වෙදිත් ලකුණු 15යි. දැන් ඔබට මෙතන බැලුවොත් මම අර කිව්වනේ 2019 අවුරුද්දේ ඉඳන් ලකුණු 40 ගණන් පහක් දෙනවා. ලකුණු 200ට හදලා 200කින් බෙදලා 100න් ඔබට ලකුණු හම්බ වෙනවා. හැබැයි 2018 ඉඳන් 15 වෙනකම් කොහොමද හැදලා තියෙන්නේ? පළවෙනි ගණන් දෙක අනිවාර්යයි. පළවෙනි ගණන් දෙකට 20 20 40ක් හම්බ වෙනවා. ඊට පස්සේ හැම ගානකම දීලා තියෙන ලකුණු 15 ගණන් ඒ 15 ඒවා හතරක් ඔබ තෝරගෙන හදන්න ඕනේ. එතකොට 15 සරක් 4 60යි. මෙතන 20යි 20යි 40යි 100යි. එකතුව 100යි. එතකොට ප්‍රශ්න 7ක් ඔබට 2018 ඉඳන් 15 වෙනිකන් දීලා තිබුණා. එතකොට එතනින් ඔබ කීයක් තෝරගෙන හදන්න ඕනේද? ආපහු 6ක් තෝරගෙන හදන්න ඕනේ. දෙකක් අනිවාර්යයි. හැබැයි 2019 ඉඳන් ප්‍රශ්න 6යි දෙන්නේ. ඔබ එතනින් 5ක් තෝරගෙන හදන්න ඕනේ. එතකොට එකයි අතාරින්න පුළුවන්. 2017 ඒ වගේම තමයි 18 ඉඳන් 15 වෙනකන් නේද? ප්‍රශ්න 7ක් දුන්නාට ඔබ 6ක් හදන්න වෙනවා. හැබැයි දැන් මෙතන ඉඳන් 2019 ඉඳන් ප්‍රශ්න 6න් 5යි හදන්න ඕනේ. අපි බලමු ඊට පස්සේ හතරවෙනි ගාන කොහොමද සකස් වෙන්නේ කියලා. දැන් අපි යම්කි සම්භාවිතාවක් තියෙනවා නේද? එතකොට පළවෙනි ගාන සමාගම්, දෙවෙනි ගාන හවුල් ව්‍යාපාර සහ පොදුකාර, තුන්වෙනි ගාන ගිණුම් කරන සමීකරණ. එහෙනම් හතරවෙනි ගාන කොහොමද හැදෙන්නේ? බලන්න හතරවෙනි ගාන ඇවිල්ලා තියෙනවා 2019 පාලන ගිණුම් කියන පාඩමෙන් ලකුණු 20ක්. ඊට පස්සේ ලාභන ලබන සංවිධාන පාඩමෙන් ලකුණු 20ක්. අපි බලමු 2018 බලන්න වැටුප් ලේඛනය සහ ගැනුම් ජර්නලය ඒ වගේම සමාන මුදල් ගෙවීම් ජර්නලය. ඔන්න මේ කොටසෙන් ලකුණු 15ක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට 2017 වැටුප් ගිණුම් තැබීම ලකුණු 5යි පාලන ගිණුම් වලින් අහලා තියෙනවා තවත් ලකුණු 10ක්. ඊට පස්සේ තමයි 2016 හතරවෙනි ගාන නිෂ්පාදන ගිණුම් සහ පාලන ගිණුම් ලකුණු 15යි. බලන්න නිෂ්පාදන ගිණුම් කොටසත් 2016 දී අහලා තියෙනවා. හැබැයි ඊට පස්සේ පරීක්ෂාවට ලක් කරලා නැහැ. ඒ නිසා ටිකක් අවධානය යොමු කරන්න වෙනවා මේ පාර. ඊට පස්සේ 2015 දී ආපහු ද්‍රව්‍ය පිළිවෙල ඇවිල්ලා තියෙනවා. ආයන්න කොටස ඒ ආයන්නේදී ආපහු මුදල් ලැබීම් සහ ගෙවීම් ජර්නලය වලින් පරීක්ෂා කරලා තියෙනවා. වැරදි නිවැරදි කිරීම කොටසකුත් එක්ක ලකුණු 10යි 5යි 15යි. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ ප්‍රශ්නාංක 4 ඇතුලේ පාලන ගිණුම් කියන පාඩම පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කිරීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් තියෙනවා හතරවෙනි ගාන ඇතුලේ. එතකොට ඒ අතරතුර ලාභ නෝබල සංවිධාන නැත්නම් වෙනත් වූ පාඩමක් මෙතනට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් එහාට ගත්තොත් අපි ගත්තොත් පස්වෙනි ගාන 2019 අවුරුද්දේ හවුල් ව්‍යාපාරවල ලකුණු 20ක ගාන පස්වෙනි ගානේ ආයන්න විදිහට දීලා තියෙනවා. ආයන්න කොටසේ ආන්තික පිළිවෙල
ලකුණු 20යි. අපි බලමු 2018 ආයෝජන තීරණ වලින් ඇවිල්ලා තියෙන්නේ සහ ලාභ නබල සංවිධාන වලින් ඇවිල්ලා තියෙන්නේ පස්වෙනි ගාන ලකුණු 15ක ගාන. ආයෝජන තීරණ පාඩම ඇතුලේ ඔන්න බලන්න. දැන් ආයෝජන තීරණ පාඩම අපි ගත්තොත් ඔබ දන්නවා නේද? පිළිගෙවුම් කාලය, ශුද්ධ වර්තමාන අගය, ඒ වගේම තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය වගේ දේවල් අපි කතා කරන්නේ මේ පාඩම ඇතුලේ. හැබැයි දැන් ගිණුම් කරන්නේ දෙවෙනි ප්‍රශ්නයට පත්තරයට ආවම පිළිගෙවුම් කාලය සහ ගිණුම් කරන අනුපාතය ගිණුම් කරන නේද? අපි කියන්නේ ARR කියලා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. පරීක්ෂාවට ලක් කරලා තියෙනවා අඩුයි. කෙරළම නැති තරම් මෙන්න මේ පහුගිය අවුරුදු පහේ. ඔබෙන් අහලම තියෙන්නේ NPV කියන්නේ සුද්ධ වර්තමාන අගය. එහෙනම් ලකුණු 5ක ගානක් තමයි මේ හැම අවුරුද්දකම 2018 ඉඳන් 2015 වෙනකම් මේ හැම අවුරුද්දකම සහ 2019 දී ඔබෙන් අහලා තියෙනවා ලකුණු 10ක කොටසක්. හැබැයි දෙකෙන් බෙදුවම ආයි 5යි. ඒ කියන්නේ අවුරුදු 5ේම ආයෝජන තීරණ පාඩමෙන් ඔබෙන් අහලා තියෙන්නේ NPV කොහොමද ගණනය කරන්නේ? මුදල් ලැබීම්, මුදල් ගෙවීම් යන නේද? මුදල් ධන ඍණ ප්‍රවාහයන් කොහොමද සකස් වෙන්නේ? ඒ තුලින් ඔබ කොහොමද යම්කිසි ආයෝජනයක් මත හොඳද නැද්ද කියලා තීන්දුවක් ගන්න NPV මත. ඔන්න ඔක තමයි මේ ප්‍රශ්න කරලා තියෙන්නේ ලකුණු 5කට. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් ආයේ පස්වෙනි ගාන 2017 දී ඔන්න අහලා තියෙනවා අනුපාත. අනුපාත ගැන මම වෙනම චුට්ටක් කියන්න. දැන් මම කියන්න යන්නම්. අනුපාත ඔබෙන් අහලා තියෙන ලකුණු 5කට සාමාන්‍ය ලකුණු 5ක වගේ කොටසක් තමයි ඔබ පරීක්ෂාවට ලක් කරන්නේ. ඊට පස්සේ ලාභ නලබන සංවිධාන ලකුණු 10 ගානක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් 2016 දී පස්වෙනි ගානේ ඔන්න ආයෝජන තීරණ තියෙනවා, ආන්තික පිරිවැය තියෙනවා. ඔය පාඩම් ටික තමයි එහෙට මෙහෙට වෙලා එන්නේ. එතකොට ලකුණු 5යි 10යි 15යි අපි ගත්තොත් 2005 අවුරුද්දේ 2005 අවුරුද්දට ආව 2005 අවුරුද්දේ 2015 අවුරුද්දේ පස්වෙනි ගානේ පළවෙනි කොටස අනුපාත වලින් ඇවිල්ලා තියෙනවා, දෙවෙනි කොටස ඇවිල්ලා තියෙනවා ආන්තික පිරිවැයේ. එතකොට ලකුණු 15ක්. එතකොට ඔබ බැලුවොත් බලන ආන්තික පිරිවැයේ ගාන එතකොට සාමාන්‍ය ආන්තික පිරිවැය කියන දේ නේද? ඔබට ඒ අවශ්‍ය තීටි කොටස් ඔබ ආවරණය කරගෙන තියෙන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න දෙයක් නැහැ. ආන්තික පිරිවැය ගානක් ආවොත් යම්කිසි ප්‍රශ්නයක අයන්න හෝ ආයන්න කොටස දෙකෙන් එකකට එයි. එතකොට ලකුණු 10ක් අනිවාර්යයෙන්ම ඔබ මේ ප්‍රශ්නයට ලෑස්ති වෙන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ මම 2019 අවුරුද්දේ අන්තිම ගාන 6 වෙනි ගාන බලන්න අනුපාත අහලා තියෙනවා. මම කිව්වා අනුපාත ගැන මම වෙනම කියන්නම් කියලා. ඊට පස්සේ ආයෝජන තියෙන ඔන්න අහලා තියෙනවා MBDමයි පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ආයන්න සහ යන්න කොටස් තුනක් තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඔබ දන්නවා LKS 7 අපි මේ පාඩම් සියල්ල මම ඔබට නොමිලේ මෙන්න මේ වීඩියෝ සරහා මගේ YouTube channel එකේ මම ඔබට දීලා තියෙනවා. බලන්න නැත්නම් දැන් හරි බලලා ඉගෙන ගන්න මේ දේවල්. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ගත්තොත් ඍජු හා වක්‍ර ක්‍රම දෙකම මම කියලා දෙන්න වීඩියෝස් දාලා තියෙනවා. ඔබ බලන්න පුළුවන් ඔබට ගිහිල්ලා. එතකොට මෙන්න මේ අනුපාත ආයෝජන දිනසා මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන ගානෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් අනිත් ගණන් වගේ නෙමෙයි මේකේ 6 වෙනි ගාන කොටස් තුනක් තියෙනවා. යම්කිසි නේද මේ හදන්න තියෙන ප්‍රමාණය වැඩි එහෙම කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මොකද සමහර කාලෙ මෙන්න මේ ඔබ මෙන්න මෙතනින් අතාරින ගානකට වඩා මේ ගාන ලේසි වෙන්න පුළුවන් කෙනෙක්ට. එතකොට ඔබට ප්‍රශ්න පත්‍රය හදලා තියෙන ළමයි දන්නව ඇති. ඊළඟට 2018 අවුරුද්ද ගත්තොත් 6 වෙනි ගාන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් අහලා දෙනවා. ඔබේ ඍජුව අහලා තියෙනවා වක්‍ර ක්‍රමයට හදන්න කියලා. දැන් ඔබෙන් ගොඩක් වෙලාවට විභාගයේදී මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන්න කිව්වට ඍජු ක්‍රමයක වක්‍ර ක්‍රමයක කියලා දෙන්නේ නැහැ නේද? ඒත් හැබැයි යම් වෙලාවක ඍජු ක්‍රමයක හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ දීලා තියෙන තොරතුරු දිහා බලලා ඔබම තීරණය කරන්න ඕනේ මොන ක්‍රමයකටද හදන්න කියලා. ඉතින් ක්‍රමය දීලා තියෙනවා නම් යම් තාක් අතර ලේසි නේද? ඔබට ඒක හිතේ තියෙන දෙයක් නැහැ. ඒ විදිහට හදන්න තියෙන්නේ. හැබැයි සමහර ගණන් ওই දෙකටම හදන්නත් පුළුවන්. සමහර ගණන් වලට විස්තර දීලා තියෙන විදිහ අනුව ඍජුද වක්‍රද කියන ක්‍රමය ඔබට තීරණය කරන්න වෙනවා. දැන් 2018 ගත්තොත් වක්‍ර ක්‍රමයට කියලා ඉල්ලලා දීලාම තියෙනවා. ඊළඟට අනුපාත තව ලකුණු 5 ගෙනම ගන්න. ඊට පස්සේ ගත්තොත් ආපහු 2017 6 වෙනි ගාන ආයෝජන තීරණය MTV ඔබේ පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය නැවතත් ලකුණු 10කට දෙනවා. එහෙනම් ඔබ අනිවාර්යයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට ලකුණු 10කට බලාපොරොත්තු වෙන්න වෙනවා. 2016 ගත්තොත් 6 වෙනි ගාන වැටුප් ලේඛනය හා වැටුප් ගිණුම් තැබීම. ඊට පස්සේ ලාභ නොලබන සංවිධාන. ඔන්න ඔය දෙක බලන්න මෙතන වැටුප් ලේඛනයක් හදලා වැටුප් ගිණුම් තියලා ලකුණු 5යි හම්බෙලා තියෙන්නේ. එතකොට අපි 2015 අවුරුද්දට ගියොත් 6 වෙනි ගාන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඔන්න එතන ලකුණු 15ක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ කියන්නේ
2015 ගත්තොත් සම්පූර්ණ ගාණක් දීලා තියෙනවා මුදල් ගෘහ ප්‍රකාශනයෙන් බර තැබීම වැඩි ලකුණු 15ක ගාණක් හම්බෙලා තියෙනවා. ඔන්න මම එනවා ඊට පස්සේ 2018 ඉඳන් 15 වෙනකන් ඇවිල්ලා තියෙන 7 වෙනි ගාණක. 7 වෙනි ගාණ ගත්තොත් පිරිවැය අම්කිසි පිරිවැය කොටසකින් ඇවිල්ලා තියෙන ලකුණු 5ක ගාණ ආන්තික පිරිවැයෙන් වෙනම ලකුණු 10ක් ඇවිල්ලා තියෙනවා ලකුණු 15ක්. ඒ අනුව මෙතනදී ඔබ ගත්තොත් මුළු ලකුණු ගාණ 115ක් එනවා. ඔබ එයින් තෝරගන්නේ ලකුණු 100ක ගණන් විතරයි. ඒක ලකුණු 100ක් තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ 2017 අන්තිම ගාණ ඔන්න බලන්න ද්‍රව්‍ය පිරිවැය සහ ආන්තික පිරිවැය ඇවිල්ලා තියෙන ලකුණු 5යි 10යි කොටස. 2016 අපි ගත්තොත් 7 වෙනි ගාණ අනුපාත සහ මුදල් ග්‍රහ ප්‍රකාශන නැවත ලකුණු 10යි. 2015 අන්තිම ගාණ ආයෝජන තීරණ NPV ම තමයි ප්‍රශ්න කරලා තියෙන්නේ 5යි. ලාභ නොලබන සංවිධාන වලින් ලකුණු 10ක ගාණක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබ ඒ අනුව අනිවාර්යයෙන්ම ඔබේ විභාගෙදී කොහොමද නේද මේ ප්‍රශ්න පත්‍ර වලට පත්‍රයට කොහොමද ලෑස්ති වෙන්නේ මොනවද වැදගත් පාඩම් කියන එක මම ඊළඟ වීඩියෝෙන් කියනවා. ඊට අමතරව මට යම් කිසි දෙයක් වෙන මෙතන කියන්න හිටියා. ඔබට මතකද අනුපාත ගැන කතා කරනකොට අනුපාත වලදී බලන්න 2019 අවුරුද්දේදී ඔබෙන් ඉල්ලලා දිනා මම මේ NPR කියලා දාලා තියෙන net profit ratio කියන එක. ඒ කියන්නේ සුද්ධ ලාභ අනුපාතය. අනුපාත ගැන බැලුවොත් මේ අනුපාත සියල්ල වෙන වෙනම සරලව පැහැදිලි කරලා ඔබට වීඩියෝ වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් YouTube channel එකේ. එතකොට NPR නේද? සුද්ධ ලාභ අනුපාතය අහලා තියෙනවා. මම මේ දාලා තියෙන IC කියලා interest cover කියන්නේ පොලි ආවරණ අනුපාතය අහලා තියෙනවා. ROE කියන්නේ return on equity නේද? ඒ කියන්නේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ ප්‍රශ්නෙට නගලා තියෙනවා. ඊට පස්සේ EPS මේ 2019 ඉඳන් ඔබේ විෂය නිර්දේශයට ඇතුළත් වුණ EPS ඒ කියන්නේ earning per share කියන එක. ඒ කියන්නේ මොකක්ද? කොටසක ඉපයුම. ඔබ විෂය නිර්දේශයේ ඒ කියන්නේ අනුපාත පාඩම ගැන ඔබ දැනටමත් හදාarලා තිනවා. ඔබ දන්නවා කොටසක ඉපයුම හදන්නේ කොහොමද කියලා. ඊළඟට debt equity ratio ඒ කියන්නේ හිමිකම් ණය හිමිකම් අනුපාතය හදන්න ඔබෙන් ඉල්ලලා තියෙනවා. එතකොට ලකුණු 10ක් හම්බෙලා තියෙනවා. දෙකෙන් බෙදුවම ලකුණු 5යි. 2018 අවුරුද්දට આવොත් නේද? කරන්ට් රේෂියෝ එක අහලා තියෙනවා. කියන්නේ ජංගම අනුපාතය ඊළඟට ද්‍රවශීලතා අනුපාතය යටතේ තවත් වැදගත් අනුපාතයක් ක්වික් රේෂියෝ කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? අපි කියනවා ඇසිඩ් ටෙස්ට් රේෂියෝ කියලා. ඉංග්‍රීසි මීඩියම් කරන ළමයි නම් දන්නවා ඇති. එතකොට මේකට අපි කියන්නේ මොකක්ද? ක්ෂණික අනුපාතය ROE කියන්නේ return on equity. බලන්න ROE 2019 ප්‍රශ්න කරලා තියෙනවා. ඊළඟ debt equity ණය හිමිකම් අනුපාතය 2019 ඇවිල්ලා තියෙනවා. interest cover කියන එක 2019 ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න පත්‍ර පහුගිය ප්‍රශ්න පත්‍ර දෙකේම ඔබේ ප්‍රශ්න කරලා තියෙනවා. විභාග පත්‍ර සකස් කරන ඔබේ ගුරු මහත්මයා අහලා තියෙනවා ඔබේ අන්නේ අනුපාත ටික. ඊට පස්සේ 2017 අවුරුද්දේ ගියොත් බලන්න අනුපාතවලදී කරන්ට් රේෂියෝ 2018ත් දැම්මා 17ත් අහලා තියෙනවා. ඊළඟට debtor turnover ratio ඔන්න බලන්න දැන් මෙතනදී දැන් අපි කිව්වොත් මොනවද? ණය ගැති පිරිවැටුම් අනුපාත. පිරිවැටුම් අනුපාත පරීක්ෂා කරේ නැහැ පහුගිය අවුරුදු දෙකේදී. එතකොට 2017 පරීක්ෂා කරලා දින බලන්න ණය ගැති පිරිවැටුම් අනුපාතය. ඊළඟට සුපුරුදු පරිදි බලන්න හිමිකම් මත ප්‍රතිලාභය. ඊළඟට පොලි ආවරණය බලන්න තව එකක් මෙන්න මෙතන දීලා තියෙනවා පිරිවැටුම මොකද්ද? මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය පරීක්ෂා කරලා තියෙනවා. ඊට පස්සේ 2016 ගියාම සුපුරුදු විදිහට ආපහු ROE කියන්නේ හිමිකම් මත ප්‍රතිලාභය පරීක්ෂා කරලා තියෙනවා. ඊළඟට මොනවාද? තව තියෙනවා මෙතන හිමිකම් අනුපාතය පරීක්ෂා කරලා තියෙනවා. ඊට පස්සේ 2015ට ගියොත් සුද්ධ ලාභ අනුපාතය GPR කියලා මම දාලා තියෙන gross profit ratio කියන එක GPR කියන්නේ දල ලාභ අනුපාතය, current ratio ජංගම අනුපාතය, ඊළඟට debtor turnover කියන්නේ ණය ගැති පිරිවැටුම් අනුපාතය, ඊළඟට තොග රැඳවුම් කාලය. ප්‍රධාන වශයෙන් ඔබට පහුගිය අවුරුදු 5 පුරා අනුපාත පාඩමෙන් බැලුවොත් ජංගම අනුපාතය, ක්ෂණික අනුපාතය, ඊළඟට දල ලාභ, සුද්ධ ලාභ අනුපාතයන් වැදගත් වෙනවා. ඊට පස්සේ තවත් කිව්වොත් මෙන්න මේ turnover ratio ඒ කියන්නේ පිරිවැටුම් අනුපාත බලාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ අලුතෙන්ම මේ එකතු වෙච්ච EPS එක. නැත්නම් අපි කියන earning per share කියන්නේ කොටසක ඉපෙවුම. ඊළඟට පොලි ආවරණ අනුපාතය. ඔන්න ඔය කියන අනුපාත ටික ඉතාම වැදගත් වෙනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා 2020 ප්‍රශ්න පත්‍රයේට
කොහොම සකස් වෙයිද කියලා මට හිතෙන විදිහට ඔබට ගෙන එන්න විස්තර. ඉතින් ඒ තුලින් ඔබට යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන්. මම විශ්වාස කරනවා මම පුරෝකථනය කරලා කියන කොටස් 2020 ප්‍රශ්න පත්‍රයෙන් ඔබෙන් ප්‍රශ්නයට නගයි කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක තුනට දැන්ට සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ පතනවා.